මගේ ආරාධනාවෙන් පැමිණි මා හිතාදර මගේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි අපේ පක්ෂේ මහලේකම්තුමනි මම අනිත් മന്ത്രിවරුන්ගේ නම් කියන්නේ ඔක්කොම හොයලා කවුරු එක්කෙනෙක්ගේ නමක් නොකියුවොත් මෙතන අවුලක් වෙයි කියලා. සියලුම ආදරණීය සහෝදර മന്ത്രിතුමනි മന്ത്രിතුමියන්ලා ඇතුළු සියලුම පළාත් සභාවට නියෝජනය කරපු සිටපු മന്ത്രിවරු විපක්ෂ නායකවරු සභාපතිවරු ආදරණීය මවුරුන් පියවරුන් සහෝදර සිදුනායක මසරයි. අද ඇත්තටම මේ උත්සවයේ තියන්නේ ගියේ බොහොම චාම් ලෙස තම පපුවේ ඔපරේෂන් එකක් කරලා අදට හරියට මාසෙයි. සාමාන්‍යයෙන් මාස 3ක් ගෙදර ඉන්න ඕනේ කියලායි තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් මට උවමනා වුණා මේ මාසය තුල දිනමු මෙහෙයුම ගම්පහ දිස්ත්‍රික්කේ කරන නිසා වත්තල ආසනේ මම බාරගෙන නැහැ කියලා කටකතාවක් යන නිසා මට හිතුණා අද දවස හොඳයි කියලා. සාමාන්‍යයෙන් කතෝලිකයෝ නොවැම්බර් මාසේ මගුල් ගයක්වත් ගන්නෙ නැහැ. ඒකට හේතුව අපේ නොවැම්බර් මාසේ සාමාන්‍ය අපි දුක් වෙන මාසයක් කියලා තමයි අපි අපේ මාසය යොමු කරන්නේ කතෝලිකයන්ට. හැබැයි අද සියලු සාන්තුවරයන්ගේ දිනය. අද All Saints Day, හෙට තමයි All Souls Day. ඒ නිසා මම හිතුවා කමක් නැහැ. නොවැම්බර් 1 වෙනිදා ජයජයවර්ධන මැතිතුමාගේ තනුස්මරණය තියෙන දවසේ මං සාමාන්‍යයෙන් නැකත් වෙලා ගැන තරම් කල්පනා කරන්නේ නැති නිසා මං හිතුවා නොවැම්බර් 1 වෙනිදා හොඳයි. අද දවස ආශිර්වාදාත්මක. මොකද මම හරියට මාසෙකට ඉස්සෙල්ලා පපුව කපලා මේ මොහොත වෙනකොට පැය 10 මාරක ඔපරේෂන් එකක් කරපු කෙනෙක් හරියට මාසෙකට ඉස්සෙල්ලා. ඉතින් මේ වෙනකොට පඩිපෙළ නගින්න පුළුවන් වෙන්න සියලු දේ ආශිර්වාද ලැබුණ දෙවියන් වහන්සේගෙන් ඒ සම්බන්ධයෙන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු නැතුව මට මේ ගමන ආරම්භ කරන්න බෑ කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මම 60 දේශපාලනයෙන් අයින් වෙනවා කියලා කිව්වේ මෙතන ඉන්න කාටවත් කවුරුත් මේ ඉන දේශපාලකයෙක්ට අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. මං ජීවිතේ එක දෙයක් දැක්කා අතහරින්න පුරුදු වෙන්න ඕනේ කියලා. මං හිතුවා ජීවිතේ අතහරින්න පුරුදු වුනේ නැත්තම් මං ජෝන අමරතුංග මහත්තයාට ගොඩක් ආදරේ. හැබැයි එතුමා ආසනේ අරන් තින්නේ 1978 ඔක්තෝබර් 28 මගේ උපන්දිනේ දවස්. එතකොට අද වත්තලට එන්න අවුරුදු 42කින් පස්සේ තමයි මිනිස්සෙක් දේශපති මමත් තව අවුරුදු හිටියොත් මේ 40ක්. ඒතර ආයෙත් මේ වත්තල ඉන්න කොල්ලෙක් කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා පරණ ක්‍රමේ වෙනස් කළ යුතුයි කියලා මම හිතුවා. මට ඇත්තටම අවුරුදු 28 ඉඳන් දේශපාලනය කරපු මම 60න් එහාට දේශපාලනය කරයි කියලා වෙනසක් කරන්න බෑ. බම්බුවක්වත් මට කරන්න බෑ. ඒ කියන්නේ මට බෑ. ඒ නිසා මම විශ්වාස කරා තව අවුරුදු 18ක් තියෙනවා. ඒ 18 තුලදී මට කරන්න පුළුවන් දේ කරන අතරදිම වත්තලින් තවත් මම වගේ කොල්ල 3-4 දෙනෙක් බිහි කරන්න ඕනේ කියලා. නැත්තම් අපි හැමදාම එකම විදියට හිටියොත් කවදාවත් දේශපාලනය අලුත් වෙන්නේ නැහැ. අපේ උස්රේය පැත්තේ දීවරයෙක්ගේ පුතෙක්ට පුළුවන් වෙන්න ඕනේ මේ ආසනේ සංවිධායක වෙන්න. මේ ගමේ අහිංසක අම්මා කෙනෙක්ගේ පුතෙක්ට පුළුවන් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවට යන්න. ඒක පැලැන්තියක් විය යුතු නැහැ කියලා මම විශ්වාස කරනවා. මට උවමනාවක් ආවා මේ දේ මාව වෙනස් කරනවාමයි කියන එක. ඒ වගේම මම අද තව ප්‍රකාශයක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඕනනම් ඒක කරන්න පුළුවන්. ඔබතුමා කැමති නම් මට තියෙන්නේ ජාතික ලැයිස්තුවේ පුටුවක්. මම මගේ ජාතික ලැයිස්තුවේ පුටුව අතාරින්නම් රම්ජන් රාමනායකට නිදහස දෙන්න කියලා මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම ඉල්ලීමක් කරන්නේ മന്ത്രി පුටුවක් ඕනේ නැහැ මේ සටන කරන්න. මම එකපාරකුත් මගේ മന്ത്രി ආසනය අතෑරියා. හැබැයි ජාතික ලැයිස්තුවේ മന്ത്രി ආසනයක් අතෑරපුවම සජිත් ප්‍රේමදාසට හෝ මහලේකම්තුමාට පුළුවන් කැමති කෙනෙක්ට ඒ മന്ത്രി ධූරය දෙන්න. රංජන් රාමනායකේකට සුදුසු නැහැ කියලා මේ ලංකාවේ කවුරුත් කියන්නේ නැහැ. ඒ නිසා මම දන්නවා මට පාරට බැහැලා සටන් කරන්න පුළුවන්. හැබැයි රංජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. මොකද වරදක් නොකර මිනිහෙක් හිරේ යෑම ඉතාමත්ම අසතුටුදායක. ඒ නිසා මම බොරුවට කළු සාටක විතරක් දාගත්තේ නැහැ. ඔන්න නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ඔන්න ඔබතුමාට ඉස්සරහදයක් වෙන මම ඉල්ලාස් වෙන්නම්. පුළුවන් නම් රංජන් රාමනායකට පූර්ණ නිදහස ලබා දෙන්න අපි එතුමාව ගෙනියන්න ඕන තැන ඉතුරු ටික අපි කරන්නම් කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ නිසා දේශපාලනේ මට ඕනේ අලුත් ගමනක් පටන් ගන්න. ඒ අලුත් ගමන පටන් ගද්දි මට ගම්පහ දිස්ත්‍රික්කයේ മന്ത്രി ධූරය ඕනේ නැහැ. මම බදුල්ල දිස්ත්‍රික්කයේ ඒ සටන කරනකොට තට්ට තනියෙන් ඒ ආසනේ
මන්ත්‍රීවරු ඔක්කොම විරුද්ධව ඉන්නකොටත් සටන් කරලා හැම ඡන්දෙකම පළවෙනිට ආවා. මම මේක අවස්ථාවක් කරගන්නවා ආදරණීය බදුල්ල ජනතාවට කියන්න කිසි විටකත් අවිශ්වාස කරන්න එපා හරින් ප්‍රාන්දුව. මම ගම්පහ දිස්ත්‍රික්කෙට එන්නේ බදුල්ලේ මිනිසුත් එක්ක තියෙන තරහකට නෙමෙයි. මං ගම්පහ දිස්ත්‍රික්කෙට එන්නේ ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රදේශයක් තියෙන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය. බදුල්ලේ තියෙන ඡන්ද ලක්ෂ 6යි ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 17යි. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 3යි කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ 16යි. ඉතින් මමත් සජිත් ප්‍රේමදාස මහත්තයාත් ලක්ෂ 9ක් තියෙන තැන අතහැරලා අපි ආයේ එන එක හොඳ නැද්ද ලක්ෂ 35ක් ඡන්ද තියෙන ප්‍රදේශයට. හැබැයි මම බදුල්ල අමතක කරයිද? මම දවසක ලංකාවේ තැනකට ගියොත් බදුල්ල මිනිසුන්ට සේවයක් නොවේද? ඒ නිසා මම විශ්වාස කරා අපි ඉන්න පොඩි දිස්ත්‍රික්කවල හිටියම අපි නිකන් දිස්ත්‍රික්ක මට්ටමට වැටෙනවා. නිසා මටත් ඕනේ තව අවුරුදු 18යි තියෙන්නේ ගහනවා නම් ගහන ලොකුම ගේමක් හැප්පෙනවා නම් හැප්පෙන්න ලොකුම මිනිහෙක් එක්ක. ඒ නිසා මම බැසිල් රාජපක්ෂ මහත්තයාට කියනවා සසෙන්ද්‍රට ගහලා ආපු මම ඔබතුමාටත් ගම්පහ දිස්ත්‍රික්කේ අභියෝග කරනවා කියන එක මම බය නැතුව කියනවා. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ අපේ අම්මා මම හිතන්නේ එළිය ඉඳන් අහගෙන මට හොඳට දෙස් තියෙනවා ඇති මූණන් හදන්න බැරි යකෙක් කියලා. මම තාම ශල්‍ය කර්මය කරලා තියෙන නිසා පොඩ්ඩක් තව මට කාලය දෙන්න. හරියට සති 8ක් තමයි අඩුම තරමේ ගෙදරින් එළියට බහින්න දීලා තියෙන්නේ. මම සති 4න් එළියට බහැලා. ඉතින් ඇත්තටම සති 12ක් විවේක ගන්නයි කියලා තියෙන්නේ. මට ලොකු විශ්වාසයක් මම අදහන ආගම ගැන තියෙනවා. ඔබතුමාලා දන්නවා පාස්කු ප්‍රශ්නයේදී මම කාපු පරිප්පුව. හැබැයි මම එතනදී වරදක් කිව්වේ නෑ. අද මම කියපු හැම වචනයක්ම කාඩිනල් උන්වහන්සේත් කියන්න පටන් අරගෙන තියෙනවා. ඒක තමයි දෙවියෝ ඉන්නවා කියලා මම විශ්වාස කරන්න පටන් ගත්ත එකම දවස. මොකද මම කොතනකවත් බොරුවක් කිව්වේ නෑ. සත්‍ය කිව්වා. අද මේ රටේ ඉන්න පාලකයට වෙලා තියෙන්නේ ඒ කරපු සාපය පරිසම් දීමක් කියන එක මමත් බය නැතුව කියනවා. කාඩිනල් උන්වහන්සේත් එක බය නැතුව කියලා තියෙනවා. සමම දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඊටාත්ම චාම් උත්සවයක් අපි ගොඩක් කට්ටියට කතා කරේ නෑ, ආරාධනා කරේ නෑ. හැබැයි එන හැමෝටම පිච්ච පැලයක් මම අද දවසේ දෙනවා. ගෙදර ඉස්සරහා පිච්ච පැලේ තියාගන්න. අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන ඒ ලංකාව උදා වුණා මේ පිච්ච පැලෙත් ලොකු ගහක් වෙයි. ඔබ පහන තියෙනකොට ඒ පිච්ච මලක් තියෙන ගානට සමගි ජන බලවේගය මතක් වෙයි කියන බව මතක් කරමින් මට සහයෝගය දීපු මේ සඳහා විශාල වශයෙන් කටයුතු කරපු නම් 3-4ක් තියෙනවා. දිනේෂ්, රන්දික, ඒ වගේම දුමින්ද, මන්ත්‍රීවරු කෝකිල කීප දෙනෙක් හිටියා. ඒ වගේම සමහර මන්ත්‍රීවරු මේ එක්සත් ජාතික පක්ෂයට බය හැංගි ඉන්නවා. මං හැබැයි ඒගොල්ලන්ටත් කියන්න ඕනේ වත්තල ආසනයේ මාත් එක්ක ඩබල් ගේම් ගහන්න බෑ. එනවනම් කෙලින් එන්න ඕනේ. එන්න බැර නම් යන්න ඕනේ. අපි අලුත් සංවිධානයක් වත්තලාසනේ ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ මගේ නායකයට වඩා මං අසනීප වෙලා ඉදී සජිත් ප්‍රේමදාස මැතිතුමා මට දක්වපු කරුණාව දයාව මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. සමහර වෙලාවට දොස්තරවරු සජිත් ප්‍රේමදාස කියන කෝල් එක දැක්කම හැංගෙනවා. මොකද මෙතුමා දොස්තරලටත් වඩා එයාට ගිහිල්ලා මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලුවා. අපි දෙන්න අතරේ සමහරට වචනවල අදහස් වල නොගැලපීමක් තියෙනවා. නමුත් මම අද ආඩම්බර වෙනවා සමගි ජන බලවේගයේ තුල අපිට ඕන හඬ නිර්මාණය කරන්න පුළුවන්. අපි කණ්ඩායමක් එකතු වුණොත් മന്ത്രിවරු අපිට අපේ නායකයට කියන්න පුළුවන් නෑ අපේ බහුතර මතය මෙතනයි ඔබතුමා වෙනස් වෙන්න කියලා එතුමාට කියන්න පුළුවන්. ඉස්සර අපි හිටපු තැන අපිට එහෙම කියන්න අවස්ථාවක් තිබුණේ නෑ. ඒ නිසා සමගි ජන බලවේගයේ වෙනස් ඔබතුමාලට තේරෙයි. කවුරුත් කිව්වට මුකුත් සද්දයක් නැහැනේ මුංගේ වැඩක් නැහැනේ කියලා නෑ. තව පොඩ්ඩක් මුන්ට ඛණ්ඩ දීලා ඉන්න ඕනේ. 69 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ ලොකුවට උඩ දාපු. තව ටිකක් උඹලම කාපල්ලා. ඊට පස්සේ අපි එළියට එන්නම් කියන බව මතක් කරමින් සියලු දෙනාට ජේසු පීඨ පතමින් තෙරුවන් සරණ පතමින් මන් නිහඬව බොන්සු. වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ නමස්කාරයි. ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාමීය හින්දු ආගමික පූජකතුමන්ලා ඒ වගේම ආගමික නායකින්ගේ නමස්කාරයි. අප පක්ෂයේ
සමගි ජන බලවේගයේ මහලේකම් ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමනි, ඒ වගේම සමගි ජන බලවේගයේ අයෝමය ශක්තිය අප හිතාදර පක්ෂ උපසභාපති මෙහෙයුම් ප්‍රධානී, ඒ වගේම වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමනි, අප හිතාදර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වන චම්පික රණවක මැතිතුමනි, දිලිප් වෙදාරච්චි මැතිතුමනි, හර්ෂද සිල්ව මැතිතුමනි, එරාන් වික්‍රමරත්න මැතිතුමනි, මනුෂ්‍ය නානයක්කාර මැතිතුමනි, වඩිවෙල් සුරේෂ් මැතිතුමනි, කාවින්ද ජයවර්ධන මැතිතුමනි, හෙක්ටර් අප්පුහාමි මැතිතුමනි, සුජිත් සංජය පෙරේරා මැතිතුමනි, උදය කුමාර මැතිතුමනි, ජේ.සී. අලවතුවල මැතිතුමනි, මුජිබුර් රහ්මාන් මැතිතුමනි, පළනි දිගම්බරම් මැතිතුමනි, එස්.එම්. මරික්කාර් මැතිතුමනි, හර්ෂණ රාජකරුණා මැතිතුමනි, වත්තල නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතින් ප්‍රමුඛ මන්ත්‍රීවරයන් ප්‍රමුඛ, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා, ඒ වගේම ආසන සංවිධායකතුමන්ලා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා, සහාය සංවිධායකතුමන්ලා ප්‍රමුඛ, අද මේ වැදගත් අවස්ථාවට සහභාගී වී සිටින දයාබර හිතාදර මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන්, ඔබ සෑම සිළු දෙනාගෙන්ම අවසරයි. අද දින මම විශ්වාස කරනවා වත්තල මැතිවරණ කොට්ටාසයටත් ගම්පහ දිස්ත්‍රික්කයටත් ඒ වගේම ශ්‍රී ලාංකේය ජාතික දේශපාලනයටත් වැදගත් දවසක්. හරින් ප්‍රනාන්දු මැතිතුමා දේශපාලන තලයේ සිටින අති දක්ෂයෙක්. එතුමාගේ දක්ෂ පක්ෂ හපංකම් මුල් කරගෙන විවිධ අවස්ථාවන් වලදී මේ රටේ කාලීන දේශපාලන විප්ලව ක්‍රියාත්මක කරන්නට ඔහු නායකත්වය ලබා දීලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසමින් ආඥාදායක ක්‍රමවේදය ඉස්මතු වෙනකොට අපි හැමෝම දන්නවා ඔක්තෝබර් කුමන්ත්‍රණය. ඒ කුමන්ත්‍රණය හරහා මේ රටේ නෛතික ඒ වගේම ජනවරමින් පත්වුණු රජය පාවා දෙනකොට, බලහත්කාරයෙන් ඉවත් කරනකොට නැවතත් වරක් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කරවීම සඳහා දැවැන්ත ක්‍රියාදාමයක්, යුග මෙහෙවරක් ඉෂ්ට කරපු පුද්ගලයා තමයි හරින් ප්‍රනාන්දු මැතිතුමා. ඒ වගේම මම කෙලෙහි ගුණදත් පුද්ගලෙක් හැටියට මතක් කරන්නට ඕන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තීන්දුව තීරණ වන අවස්ථාවේදී බහුතරයකගේ ඉල්ලීම මත මාහට ඒ අවස්ථාව නිර්මාණය කිරීම උදෙසා දැවැන්තම කාර්යභාරයක් ඉෂ්ට කරමි. පළවෙනි ප්‍රධානතම වෙඩිමුරේ බදුල්ලෙන් පත් කරේ හරින් ප්‍රනාන්දු මැතිතුමයි කියන එක මම බොහොම කෘතගුණ පූර්වක මතක් කරන්නට කැමතියි. ඒ ආරම්භ කරපු ගමන අද අපි
අලුත් දේශපාලන විප්ලවයකට පරිවර්තනය කරලා තිබෙනවා. සමගි ජන බලවේගය කියන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී කුහකකම ඉවත් කරපු ආඩම්බරකම පිටු දකින අදහස් වලට සවන් දෙන ජනහිතකාමී ජනතාවාදී දේශපාලන ව්‍යාපාරය. අද රටම ඉල්ලන්නේ අලුත් වැඩපිළිවෙලක්. සම්ප්‍රදානුකූල පිල් දෙකකට බෙදුණු ගතානුගතික දේශපාලන සංස්කෘතිය ඉවත දමලා අලුත් විදිහකට හිතලා නැවුම් දර්ශනයක් තුලින් ඉදිරියට යන ගමනක්. රට සැබවින්ම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සෞභාග්‍ය කරා ගෙන යන ගමනක්. එයයි රටේ ජනතාවගේ බලාපොරොත්තු. අද මට ඇහුණා නිවේදක මහත්මයා ප්‍රකාශ කරනවා වයස අවුරුදු 60න් පස්සේ හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා තව දුරටත් දේශපාලනයේ නියැලී සිටින්නේ නැහැ. එතුමා විශ්‍රාම ගන්නවායි කියලා. මම කැමතියි මේ අවස්ථාවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු වදනින්ම වැදගත් කරුණක් ඉස්මතු කරන්න. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. යමෙක් වසලෙක්ද බ්‍රාහ්මණෙක්ද කියලා තීන්දුව වෙන්නේ තමන්ගේ උප්පත්තියෙන් නෙවෙයි. තමන් ඉපදුණු තැනින් නෙවෙයි. තමන්ගේ ක්‍රියාව තුළින්. අද වගේ දවසක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාවද අපි අනුස්මරණය කරනවා. හෙට දිනේ අවිස්සාවේල්ල රෝහලට එතුමා සමරලා ලක්ෂ 20ක් වටිනා රෝහල් උපකරණ අවිස්සාවේල්ල රෝහලට අපි පරිත්‍යාග කරනවා. මොහොතකට හිතලා බලන්න ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔය 60 නීති අනුව කටයුතු කරා නම් එතුමාට 77 විප්ලවය දියත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා ඉපදුන තැන, ඉපදුන පවුල, ඉපදුන ගම, ඉපදුන අවුරුද්ද නෙවෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ ක්‍රියාකාරී, තමන්ගේ වැඩ, තමන්ගේ සේවය. ඒක තමයි අපි අද විපක්ෂයේ ඉඳගෙන අපිත් මේ රටට අගයක් එකතු කරන. බොහෝ දෙනෙක් මගෙන් අහනවා අපරාධනේ මේ මුදල් වියදම් කරලා මේ රජයේ රෝහල් පද්ධතියට රෝහල් උපකරණ ලබා දෙන්න. ඔයිට වැඩිය හොඳයිනේ වෙනත් බෙදිල්ලක් කරාන. නමුත් මතක තියාගන්න දැනට සති කිහිපයකට ඉස්සෙල්ලා රාගම රෝහලේ තත්ත්වය මොකක්ද? ගම්පහ රෝහලේ තත්ත්වය මොකක්ද? රටේ රෝහල් පද්ධතිය තිබුණු තත්ත්වය මොකක්ද? අපිට කවුරු හරි විශ්වාසනීයත්වෙන් කියලා තියනවද ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආයි රටට එන්නේ නැහැයි කියලා? අපිට හරි විශ්වාසනීය අනාවැකි පළ කරලා තියනවද කොවිඩ් සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා? නෑ මිත්‍රවරු. ඇත්ත වශයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසිම දවසක විපක්ෂයක් සුබ සාධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරලා රටට වටිනාකමක් එකතු කරේ නැහැ. මගේ මවගේ උපන්දින දවසේ මම සතුටු වෙනවා කාවින්ද ජයවර්ධන මැතිතුමාගේ යෝජනාව කරලා කාසල් රෝහලට ලක්ෂ 76ක් වටිනා
ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරා. ඇයි අපි එහෙම කරේ? මේ රටේ මව් පරපුර ගැන හිතලා. මේ රටේ දරු පරපුර ගැන හිතලා. ඒ නිසා තමයි එවන් බෙදා දීමක් අපි කරේ. ඒ නිසා තමයි 33 වෙනි වටේටත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අනුස්මරණය කරලා හෙට දිනේ පරිත්‍යාග කරන්න. මං හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාට ප්‍රකාශයක් කරා ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම රෝහලකටම සමග ජන බලවේගින් හුස්මක් වැඩසටහන යටතේ අපි ඒ ලබා දිය හැකි උපරිම ශක්තිය අපි ලබා දෙනවාමයි කියන එක. ඇයි හේතුව? ජීවිත බේරා ගන්න ක්‍රියාවලිය. මිනිස්සු ජීවත් කරන ක්‍රියාවලිය. මට ඔය 60 කතාව කියනකොට මට තවත් එකක් මතක් වුණා. මම පුංචි දුරකථන ඇමතුමක් දීලා මං හොයලා බැලුවා අපේ හරින් ප්‍රනාන්දු මැතිතුමා ගිලන්ව සිටින මොහොතේ එතුමාගේ ශල්‍ය කර්මය කරපු දොස්තර මහත්තයාගේ වයස කීයද කියලා. එතුමත් 60ට වැඩි. 60ට අඩු නැහැ 60ට වැඩි. මම මේ පෙන්වන්න හදන්නේ වෙන දෙයක්. ඇත්තටම මේ වයසේ කතා වෙන්නේ මේ ක්‍රමය තුල තිබෙන දූෂණය, වංචාව, හොරකම ආවොත් තැනකට බූවල්ෙක් වගේ බදාගෙන ඉන්නවා. බදාගෙන ඉන්නව විතරක් නෙමෙයි තමන්ගේ પરම්පරාවට තැන හදනවා. ඊළඟට එන්න ඕනේ මගේ පුතා හෝ දුව. ඉන් පස්සේ එන්න ඕනේ මගේ මුණුබුරා හෝ මිනිබිරිය. මේ ක්‍රමය තුල ඇත්ත වශයෙන්ම අපේ තරුණ පරපුර කියනවා වයස් සීමාවක් දාන්නයි කියලා. මම බොහොම නිහතමානීව කියනවා ඔය එකක්වත් නෙවෙයි සුදුසුකම විය යුත්තේ. සුදුසුකම විය යුත්තේ නිපුණත්වය, කුසලතාවය, දක්ෂතාවය, හැකියාව. ඒ නිසා මගේ ප්‍රාර්ථනාව හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා 60න් විශ්‍රාම යන එක නෙවෙයි. ඇත්ත වශයෙන්ම එතුමා ගිලන්ව සිටින මොහොතේ මම ප්‍රාර්ථනා කරේ එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා මම මගේ බලාපොරොත්තුව එතුමාට මේ රටේ ඉහළම තැනකට එන්නට එතුමාට හැකියාව ලැබේවා. ඒක 60න් ඉස්සෙල්ලා වුණත් එකයි 60න් පස්සේ වුණත් එකයි මට. හරින් ෆර්නෑන්ඩෝ മന്ത്രിතුමා බොහොම දක්ෂ ක්‍රීඩකයෙක්. මම දන්නවා බොහෝ ඉරිදා දවස්වල මේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොතනක හෝ ක්‍රීඩාංගණයකට ගිහිල්ලා ක්‍රිකට් ගහන්න කැමතියි. මම තවත් ඔය පෞල් પરම්පරා ගැන ඔය වයස් ගැන කතා කරන කාරණාවට එකක් කියන්න කැමතියි. කාලයක් තිබුණා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම. දෙවෙනි උනේ බටහිර ඉන්දිය කොදේ දූපත් කණ්ඩායමට විතරයි. මතකද කාලයක් ග්‍රෙග් චැපල්, ලියන් චැපල්, ට්‍රෙවර් චැපල් සහෝදරයෝ තුන්දෙනෙක් කණ්ඩායමේ හිටියා. ස්ටීව් ඕ මාක්වෝ දෙන්නම හිටියා. ඒ හැමෝම කණ්ඩායමට ඇතුළත් උනේ වෙනත් බලපෑම් නිසා නෙමෙයි. තමන්ගේ රෙකෝඩ් එක හින්දා. තමන්ගේ දක්ෂතාවය. නිසා මම තරයේ විශ්වාස කරනවා අපි දක්ෂයන්ට තැන දෙන්නට ඕන. දක්ෂතාවයට මුල් තැන ලබා දීලා කටයුතු කරන්නට ඕන. මම පැහැදිලිවම කියන්න කැමතියි සමගි ජන බලවේගය තුල අපි ජ්‍යෙෂ්ඨත්වයට තැන දෙනවා. කනිෂ්ඨත්වයට තැන දෙනවා. ඒ ඔක්කොටම වැඩිය මම කැමති හැකියාවට තැන දෙන්න. නිපුණත්වයට තැන දෙන්න. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ යුග පෙරලියක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. ඒ යුග පෙරලියක් ඉෂ්ට කරපු එතුමාගේ ගමන් මඟ, එතුමාගේ ආදර්ශය අපි ලබා ගන්නට ඕන. කිසිම හීනමානයක් ඇඟේ තිබෙන්නේ නැහැ. තමන්ගේ
දේශපාලන තරඟකරුවෙක් තමන්ගේ සතුරෙක් හැටියට දැක්කේ. මොකද එතුමා හිතුවේ හැම වෙලාවෙම ඔය හැම කෙනෙකුටම වැඩිය මම ඉන්නේ ඉහළ තැන. මම ඉන්නේ ජනතාවාදී තැන. ඇත්ත වශයෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනතාවාදීත්වයත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයක් මුසු කරගෙන යන ගමනක් යන්නට මමත් උත්සාහ දරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. පහුගිය සතියේ මම රංජන් රාමනායක මැතිතුමා හමුවන්නට ගියා. එතුමා හොඳ හදවතක් තියෙන, මනුස්සකම දන්න, මානව හිතවාදී, හිරේ නොසිටිය යුතු පුද්ගලයෙක්, පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක්. එතුමා මහජන නියෝජිතෙක් හැටියට අවංක ගමනක් ගියා. අදත් ඒ ගමනේ ඉන්නේ. එතුමාගේ අවංකකම නිසා, නිර්ව්‍යාජ අදහස් නිසා අද එතුමා ස්ථිරගත වෙලා සිටිනවා. ඒ නිසා පැහැදිලිවම මම කියන්නට ඕන අවස්ථා ගණනාවකදී ජනාධිපතිතුමාට කතා කරලා මම ඉල්ලීමක් කරා, මනුෂ්‍යත්වයේ නාමයෙන්, මිනිස්කමේ නාමයෙන් මෙතුමට නිදහස ලබා දෙන්න. නිකන් නිදහස නෙවෙයි, පූර්ණ නිදහස. ඇඟ බැඳගත්තු, ඡන්ද ඉල්ලන්න බැරි, ඡන්ද බලයක් නොමැති නිදහසක් නෙවෙයි. පූර්ණ නිදහස එතුමට ලබා දෙන්නේ කියලා මම ඉල්ලීම කරා. ඉදිරියටත් ඒ ඉල්ලීම කරනවා පමණක් නෙවෙයි, රංජන් රාමනායක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි කරන්න පුළුවන් ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී සටන කරන්නට අපි කටයුතු කරනවා පමණක් නෙවෙයි, හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ උදාරතර ප්‍රකාශය, එතුමාගේ තන රංජන් රාමනායක මැතිතුමාට ලබා දෙන්නට එතුමා කටයුතු කරනවායි කියන ප්‍රකාශය මම 100% වාරයක් පිළිගන්නවා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. හැරවුම් ලක්ෂයක් ඇති කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් දන් දීලා පරිත්‍යාග කරලා ඇත්ත වශයෙන්ම 2015 ඒ මැතිවරණ දිනන රැල්ලේ ඒ ගමනට ලොකුම පරිත්‍යාගය කරේ හරින් ෆර්නෑන්ඩෝයි කියන එක මම නොපැකිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා එතුමා ඒ කියන ප්‍රකාශය ඉතාමත්ම උදාරතර ප්‍රකාශයක්. ඒ වගේම අපි දන්නවා කියනවා වගේම එතුමා ඒ වැඩේ කරනවායි කියන කාරණා. දැන් හිතවත් මිත්‍රවරුනි, රටේ තරුණ පරපුරේ ලොකු ඉල්ලීමක් තියෙනවා. අලුත් ගමනක් යන්න. අලුත් විදිහට හිතලා යන්න. නමුත් මේක එක පාරටම නිර්මාණය වෙන මැජික් පොල්ලක් නැහැ. මේක ක්‍රියාවලියක්, ක්‍රියාදාමයක්, ප්‍රොසෙස් එකක්. මොකක්ද අපි ප්‍රථමයෙන්ම කරන්නට ඕන? මේ රටේ තරුණ පරපුර නව තාක්ෂණයෙන්, නව නිපැයුම් වලින්, නව කුසලතාවයන් වලින් සන්නද්ධ කරන්න. බලන්න ඉන්දියාව. ඉන්දියාවේ තියෙනවා හැම ප්‍රාන්තයකම පාහේ IIT, IIM, Indian Institutes of Technology, Indian Institutes of Management. තාක්ෂණ විද්‍යාල තියෙනවා. කළමනාකරණ විද්‍යාල තියෙනවා. මේ විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබපු ඒ ඉන්දියානු ප්‍රජාව තමයි අද ඇමරිකාවේ බටහිර වෙරළ තීරේ සිලිකොන් වැලි කියන ඒ මෘදුකාංග සංවර්ධන කලාපය නිර්මාණය කළා තියෙනවා. අතිමහත් බහුතරයක් ඉන්දියන් ජාතිකයෙක්. එහෙනම් අපේ රටෙත් නිර්මාණය කරන්නට ඕන හැම පළාතකම සිලිකොන් වැලි එකක්. හැම පළාතකම මෘදුකාංග සංවර්ධන වැඩපිළිවෙලක්. හැම පළාතකම පරිගණික තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, නව නිපැයුම්, රොබොටික්ස්, මේ අනාදී වශයෙන් මේ හැම දෙයක්ම කරන්නට
රටේ තරුණ පරපුරට ඒ අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමවේදය තුල ලබා දීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මේ රටේ දරු පරපුරේ සමස්ත දරු පරපුරේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ජාත්‍යන්තර තලයකට ගෙනෙන්නට ඕන. අද ඇත්ත වශයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ සමාජ බෙදීමක් තියෙනවා. ඇති හැකි පවුල්වල පෝසත් පවුල්වල හැකියාවක් තියෙන පවුල්වල දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබනවා පමණක් නොවේ. අමතර උපකාරක පන්ති තියෙනවා. අමතර එලකියුෂන් පන්ති කියලා කියයි. ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා කරනවා. ග්‍රැමර් කරනවා. ඉෆෙක්ටිව් ස්පීකින් කියනවා. අහන්න ඕන කොමේ එලකියුෂන් පන්තිය අපේ රටේ නැති පරි ජනතාවගේ දුවාල පුතාලට සාමාන්‍ය ජනතාවගේ දුවාල පුතාලට මේ අධ්‍යාපනය ක්‍රමය කෙතරම් නිදහස් නිවහල් වුණත් මෙහි තිබෙන ඌනතාවයන් විෂමතාවයන් තුල සමාජ බෙදීම සෝෂල් ඩිවයිඩ් එකක් අද නිර්මාණය වෙලා තිබෙනවා. හැම දිස්ත්‍රික් එකකම ජාත්‍යන්තර මට්ටමේ නවීන තාක්ෂණ විද්‍යාල හරහා පරිගණික සාක්ෂරතාවය ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ස්ථාපනය කරන්නට සමගි ජන බලවේග රජයක් තුල අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ ඩිජිටල් විප්ලවය වචනයට සීමා වෙලා හරියන්නේ නැහැ. ඒ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නට ඕන. අද දේශපාලනය කෙරෙහි බොහෝ දෙනාගේ කලකිරීම ඇයි? කියන්නේ එකක් කරන්න එකක්. ප්‍රකාශිත දේශපාලන එකක් ක්‍රියාත්මක දේශපාලන එකක්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා declaratory policy and declaratory politics. action policy and action politics. කියන දේ කෙරෙන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා ජනතාවට ලබා දෙන ඉමහත් බලාපොරොත්තු සුණු විසුණු වීම තමයි රාජ්‍ය බලය ලැබුණෙන් පස්සේ බොහෝ අවස්ථාවන් වලදී සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන සමගි ජන බලවේග ආණ්ඩුවක් තුල මේ වෙනස ඇති කරන්න. කරන දේ කියනවා කියන දේ කරනවා. කල හැකි බලාපොරොත්තු තමයි රටේ ජනතාවට ලබා දෙන්නේ. බැරි දේවල් කියන්නට අපේ කිසිම අදහසක් නැහැ. අපේ පක්ෂය තුල මේ වන විට සෑම විෂයකටම විශේෂඥයෝ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කතිකාචාර්යවරු, ආචාර්යවරු, ගුණාත්මක භාවයෙන් ඉහළ විශ්‍රාමික රාජ්‍ය සේවකීන්, විශේෂඥයින්, විෂය පිළිබඳ දැනුම තියෙන කණ්ඩායම් හැම විෂයකට එහෙම දැනුම ලබා දුන්නු කණ්ඩායම, එහෙම දැනුම තියෙන කණ්ඩායම අපට ලබා දුන්නු යෝජනා තුල තමයි අපි බය නැතුව කිව්වේ මේ රටේ පළවෙනි වතාව කොවිඩ් වලින් පරිස්සම් වෙන්නයි කියලා කියනකොට ආණ්ඩුවත් hina වෙනකොට රටේ සමහරෙකුත් hina වෙනකොට ඒ කියපු හැම දෙයක්ම හරි ගියේ අපි තොරතුරු මත, දත්ත මත, විද්‍යාව මත පදනම්ව ඒ කරුණු කාරණා ඉදිරිපත් කරපු නිසා අපි කිව්වා රට වහන ආකාරය, අපි කිව්වා මුවාවරණ පිළිබඳ අවශ්‍යතාවය, අපි කිව්වා අවශ්‍ය බෙහෙත් හේත් පිළිබඳ, අපි කිව්වා එන්නත්කරණය පිළිබඳ. නමුත් 69 ලක්ෂයක් ජනාධිපතිවරණේ ඡන්දේ දීලා 68 ලක්ෂයක් මහමැතිවරණයේදී ඡන්දේ ලබා දෙනකොට මිත්‍රවරුනි රටේ ජනතාවට ඇත්ත වශයෙන්ම වැරදුනා. මිත්‍යාවට තැන දුන්නා.
මුට්ටි ගඟේ පා කරලා යවනකොට මේක කොවිඩ් වලට විසඳුමයි කියලා විශ්වාස කරා. අපි මල්ටිපැරා මොනිටර්ස්, high flow oxygen machine, CPAP BiPAP machine, ventilator, kidney dialysis machine ලබා දෙනකොට සමහරෙක් ඒවට මුහුණු පොතේ හා කියලා දැන්. හැබැයි මුට්ටිය ගඟේ පා කරනකොට ජය වේවා කිව්වා. මිත්‍යාවාදී පැණියක් නිර්මාණය කරලා මාස ගණනාවක් පැණිය පස්සේ දිව්වා. පැණිය තමයි විසඳුම කියලා කනගාටුවෙන් හෝ කියන්නට ඕන. මම මේ කාටවත් අපහාස කරනව නෙවෙයි. සමහර මාධ්‍යත් ප්‍රචලිත කරා. ජීවත් වෙන්න තියෙන එකම විසඳුම පැණිය. එහෙම කරලා මොකද්ද කරේ? එන්නත් ඇනවුම් කිරීම පස්සට දැම්මා. එන්නත් ඇනවුම් කිරීම පස්සට දැම්මෙන් පස්සේ අපි ගියා පොලිමේ පස්සට. ඔබතුමන්ලා දන්නවද? කැනඩාව තමන්ගේ පුරවැසියන් ප්‍රමාණය වගේ 11 ගුණයක් 11 ගුණයක් එන්නත් ඇනවුම් කරා. ඇයි? ඒ කැනඩාවේ ට්‍රූඩෝ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට තියෙන ආදරය, ජීවිත රැක ගන්න තියෙන උවමනාව, 11 ගුණයක් එන්නත් කැනඩාව ඇනවුම් කරනකොට වර්තමාන රජය මොකද්ද කරේ? මුට්ටි පස්සේ දිව්වා. ගඟට මුට්ටි දැන්. කාගේදෝ ලණුවක් කාලා පැණියක් පස්සේ දිව්වා. ඇත්තටම මේ ආණ්ඩුව ගිනස් වාර්තා පොතට ඇතුල් වෙන්නට ඕන. ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ලෝක වාර්තාවක් පිහිටවලා තියෙනවා. මොකද්ද? ලනු කෑම, ගුලි ගිලීම. හොඳ එකෙන් ලනු ටික කන්න. දිරච්ච ලනු බාර ගන්න. වැරදි උපදෙස් බාර ගන්න. මේ යථාර්ථයේ පෙනිපෙනි. මේ සත්‍යයේ පෙනිපෙනි. මේ ඇත්ත පෙනිපෙනි. මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? සත්‍යය කෙසේ වෙතත් මේක තමයි අපි හිතන දේ. අපි හිතන දේ තමයි හරි. විද්‍යාඥයෝ වැරදි. වෛද්‍යවරු වැරදි. ප්‍රවීණයෝ වැරදි. අපි තමයි හරි. එහෙම කියලා තමයි කිව්වේ අපි තමයි හොඳටම කරන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මේ රටේ රාජ්‍ය ශාස්ත්‍රයේ රාජ්‍ය පාලනයේ පැහැදිලි වෙනසක් වෙන්නට ඕන. දැන් රටේ ජනතාව බලාපොරොත්තුෙන් සිටිනවා මේ වෙනස ඇති කරන්න. ඒ වෙනස ඇති කරලා මේ රටේ එකම විකල්ප ආණ්ඩුව සමග ජන බලවේගය කියන තැනට අපි නිර්මාණය වෙන්නට ඕන. හොඳට මතක තියාගන්න මේ බන්දේසියක් උඩ අපිට ලැබෙන්නේ නැහැ. මේව ඇතුළේ ඉඳගෙන Zoom තාක්ෂණය ඔස්සේ රැස්වීම කරයි කියලා වෙන්නේ නැහැ. දැන් හැමෝටම අවස්ථාව ඇවිල්ලා තියෙනවා මහපාරට බහැලා, වීදියට මාවතට බහැලා, දුකෙන් පෙළෙන ජනතාවගේ දුක හඳුනාගෙන, දුක අවබෝධ කරගෙන, දහඩිය සුවඳ අවබෝධ කරගෙන, සිතුම් පැතුම් අභිලාෂය පිළි අරගෙන ඒ ගමන ක්‍රියාත්මක කරා. මගේ කතාව අවසන් කරන්නට පෙර වැදගත් කරුණු දෙකක් ගැන කතා කරන්නට මම හිතුවා. මිත්‍රවරුනි, තමුන්නාන්සලා දැකලා තියෙනවා මේ වර්තමාන ආණ්ඩුවේ හොඳ රංගපෑම් කරන්න පුළුවන් කණ්ඩායමක්. පස්වෙනි මණ්ඩලයේ නෙමෙයි මං හිතන්නේ වෙනමම මණ්ඩලයක් හදන්නට ඕන. ඒ තරම්ම දක්ෂයි රංගපාන.
මේ අපි දේශද්‍රෝහි. මේ අපි සමගි ජන බලවේගයේ දේශද්‍රෝහි. දේශ ප්‍රේමීත්වයේ සින්නක් කරපුව තියෙන්නේ පොහොට්ටුවට. දැන් බලන්න එහෙව් දේශ ප්‍රේමියෝ රජ කරන රට ඒ බාල පෝර නැව අපි හරවල යවුවා. බලන්න විදේශීය රටවල් වල තියෙන උද්දච්චකම්. බලන්න ඒ අය බලය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. හරවල යවපු නැව ආපහු එවල තියෙන. මාධ්‍ය වාර්තා කරනවා දැන් අපේ මුහුදු තීරයටත් ඇතුල් වුණයි කියලා කාරණාව. ඒක ඇත්ත නැත්නම් මම දන්නේ නැහැ මොකද මේ නැව හිටි හැටීම ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරා. නමුත් මාරු කරලා. දැන් මම අහන්න කැමති මේ දේශප්‍රේමී ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ රටේ තානාපති කාර්යාලයක කමර්ෂල් ඇටැෂේ අපේ රටේ මහා පහන් තැබක් වන මහජන බැංකුව ආසාදිත ලේඛනයකට එහෙමත් නැත්නම් කළු ලයිස්තුවකට නම යොමු කරනකොට මම දන්නේ මුදල් ඇමතුමා කියනවා එයා දන්නේ නැහැ. අපිට කිව්වේ මොළ 7ක් තියෙනවා. ඒ මොළ 7න් ආපු හැටියෙම තෙල් මිල අඩු කරනවා, බඩු මිල අඩු කරනවා, ජනතාවට සහන දෙනවා කියන කාරණාව. නමුත් වැඩි කරපු එකයි කරේ. දැන් කොහොමේ දේශප්‍රේමීත්වය? මේ ආණ්ඩුවට කොන්දක් නැද්ද? ඒ වගේ කළු ලයිස්තුවකට අපේ රටේ පහන් තැඹ, ජාතියේ මහා පහන් තැඹ මහජන බැංකුව නම් කරනකොට අපේ රටේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාව නැද්ද? ඒ චීන තානාපති කාර්යාලයේ තානාපතිතුමා ගෙන්නලා මෙහෙම දෙයක් කරන්න එපා. මේක වැරදි. බාල පෝරවලට අපිට ගෙවන්න බෑ. බාල පෝර ගෙන්නන්න නෙවෙයි ජනවරම ලැබුණේ කියලා කතා කරන්න බැරිද? ඒක කියන්න බැරිද? ඒක කියන්න කොඳුනාරටියක් නැද්ද? කසේරුකාවක් නැද්ද? කෝ දේශප්‍රේමීත්වය? කෝ දේශානුරාගය? කෝ දේශාලය? හැබැයි එකක් ඒ ඇත්ත කරන්න හදනවා. ඒ තමයි මැතිවරණයක් ළඟ ළඟ තියාගෙන ಜಾති ભેදය අවුස්සලා ආගම් ભેදය අවුස්සලා රට තුල තියෙන හිතෛෂී භාවය එකමුතු භාවය නැති කරන්නට කටයුතු කර. දැන් අර කාර්ය සාධක බලකායකට කරපු ඒ පත් කිරීම වලින්ම පැහැදිලි වෙනවා. ඒ පත් කරපු ලයිස්තුවෙන්ම පැහැදිලි වෙනවා. ස්වෛරී අපේ රටේ හිතාමතාම ආණ්ඩුව බෙදීමක් ඇති කරනවා. හිතාමතාම ආණ්ඩුව ભેද බින්නවීම කරනවා. හිතාමතාම ආණ්ඩුව මේ රටේ ජීවත් වන සෙසු ජාතීන් සෙසු ආගම් වලට සම්බන්ධ පුරවැසියන් කොන් කරනවා. පැත්තකට වීසි කරනවා. ඒ වගේම මේ රටේ හදනවා පළවෙනි පන්තියේ පුරවැසියා, දෙවෙනි පන්තියේ පුරවැසියා, තුන්වෙනි පන්තියේ පුරවැසියයි කියලා සංකල්පයක්. ෆස්ට් ක්ලාස් සිටිසන්ස්ලා වෙනම, සෙකන්ඩ් ක්ලාස් සිටිසන්ස්ලා වෙනම, තර්ඩ් ක්ලාස් සිටිසන්ස්ලා වෙනම. මම පැහැදිලිවම කියනවා ඒ කාර්ය සාධක බලකායට කරපු පත්වීම සම්පූර්ණයෙන්ම වැරදි. රට බෙදෙන පත්වීම් ටිකක්. රටේ සමගිය, සමාදානය, සංහිඳියාව, සහෝදරත්වය, මිත්‍රශීලීත්වය තමයි රටේ හයිය. එතකොට තමයි රටේ ස්වෛරීත්වය වර්ධනය වෙන්නේ. එතකොට තමයි රටේ භෞමික අඛණ්ඩතාවය ශක්තිමත් වෙන්නේ. එතකොට තමයි
අපේ රටේ ඒකීය රට තවදුරටත් බැබලෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා වරදක් කරන් පස්සේ අඩිය පස්සට ගන්න එක ඒක වරදක් නෙවෙයි. නායකත්වයෙන් නම්‍යශීලී වෙන්නට ඕන. පෝරගෙන වැරදි තීන්දුවක් ගත්තා. මං කියනවා ගරු ජනාධිපතිතුමාට අඩිය පස්සට ගන්න. නිවැරදි දේ කරන්න. කාර්ය සාධක බලකායේ පක්කිරීම් වලදී මුළු රටම කෙලසන මුළු රටේම සමගිය සමාදානය නැතිවංග කරන පත්වීමක් කරා. මම කියනවා කරුණා කරලා ඒක සංශෝධනය කරන්න. ඒ කාර්ය සාධක බලකායට සියලුම දෙනා නියෝජනය වෙන කණ්ඩායම් ඉදිරිපත් කරන්න. ඒක පාර්ශවීය කණ්ඩායමක්. සහ මුලින්ම වැරදි ක්‍රියාවක්. ඒ නිසා මම දේශප්‍රේමීන්ගෙන් අහන්න කැමතියි ඔබලට කොන්දක් තියනවද? තානාපතිතුමා කැඳවලා බොහොම පැහැදිලිව කියන්න කරුණා කරලා අපේ රටේ බැංකු පද්ධතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. කරුණා කරලා අපිව අපේ බැංකුව අර කළු ලයිස්තුවට දැම්ම බැංකුව වහාම ඉවත් කරගන්නවද නැද්ද කියලා අහන්න බැරිද? ඒ පෞරුෂත්වය නැද්ද? ඒ තේජස්වන්ත භාවය නැද්ද? මම හිතන හිටියනම් මන් දන්නවා මොකද්ද කරන්න කියලා. මිත්‍රවරුනි මොනම සම්පතකටත් වැඩිය එකඳු ඩොලරයකටත් වැඩිය මතක තියාගන්න අපේ රටේ ආත්ම ගරුත්වය අපිට වටිනවා. අපේ කම රටේ කම අපේ ආත්ම ගරුත්වය අපි එතන ඉන්නට ඕන. අපි ඒ ස්ථාවරේ ඉන්නවා. ඒ වගේම මම මේ අවස්ථාවේ තවත් වැදගත් කරුණක් පිළිබඳව මතක් කරන්නට ඕන. අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය ම්ලේච්ඡ ප්‍රහාරයක්, නින්දිත තස්වාදී ප්‍රහාරයක්. මම හැමදාම විශ්වාස කරන දේ තමයි ත්‍රස්තවාදයට ලබා දිය යුතු ඉහළම දඬුවම අපි ලබා දෙන්නට ඕන. ඒකට ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, වර්ණ ભેදයක්, පක්ෂ ભેදයක්, තරාතිරම් ભેදයක් නැහැ. ඔබ සියලු දෙනාම දන්නවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ ප්‍රහාරයට ලක්ුණු ආගමික සිද්ධාස්ථාන ප්‍රධාන වශයෙන් ගත්තොත් කොච්චිකඩේ දේවස්ථානය, කටුවාපිටිය දේවස්ථානය, ඒ වගේම මඩකලපේ සියොන් දේවස්ථාන. ඒ හැම දේවස්ථානයක ප්‍රතිසංස්කරණ කටයුතු විතරක් නෙවෙයි තිබුණටත් වැඩිය හොඳ තත්වයකට ගෙනෙන්නට අපි කටයුතු කරනවා. සතිපතාම බිෂප් මන්දිරයේ බිෂප්ස් හවුස් එකේ අතියුතුම් කාඩිනල් මැල්කම් රංජිත් මැතිතුමාගේ මූලිකත්වයෙන් ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම තිබ්බා. බොහොම ලස්සනට ඒ ප්‍රතිසංස්කරණ ඒ වැඩි දියුණු වැඩ කටයුතු අපි කරගෙන ආවා. ඒ වගේම අපි හැමෝම කවුරු කැමති වුණත් අකමැති වුණත් කියන්නට ඕන මේ පාස්කු ප්‍රහාරයේ සුල මුල තවම හොයාගත්තේ නැtei කියන ස්ථාවරේ ඉන්නවා. ඒක මේ රටේ අතිමහත් බහුතරයකගේ මතය. ඒක රටක් හැටියට අපි නිවැරදි කරගන්නට ඕන. මිත්‍රවරුනි, හැබැයි මේ කරුණු කාරණා තුල ලොකු කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා. මම ඒක ගැනත් කියන්නට ඕන. මේ ඔක්කොම කුමන්ත්‍රණ කරන්නේ එක්තරා සුළු දේශපාලන කල්ලියක්. ඒගොල්ලෝ තමයි අර ගෙවල් ලස්සේ ඉඳගෙන දේශපාලනය කරන කණ්ඩායම. ඒගොල්ලෝ මහ ජනතාව අතරට යන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ විවිධ අතකොළුවන් සම්බන්ධ කරගෙන බොරු ප්‍රවෘත්ති පාන් කරනවා. දැන් ඒ අය කියනවා හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාටයි මනූෂ නානක්කාර
පාස්කු ප්‍රහාරයේ රහස් හෙළිදරව් කරා. සම්පූර්ණ සත්‍ය. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමත් මනුෂ්‍ය නානක්කාර මැතිතුමත් සාක්ෂි දරයි. මේ කරුණු කාරණා ගැන අපි දැනුවත් වෙනකොට පළවෙනි සහ දෙවෙනි කතාව ලබා දුන්න පාර්ලිමේන්තුවේ ඇති තරම් ඕන තරම් කතා කරන්න ඇත්ත ඇති සැටියෙන් හෙළි කරන්න. නමුත් අද කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාව තුල මම් පිළිබඳව අප්‍රසන්න භාවයක් ඇති වෙන අමු පට්ටපල් බොරු අමු ටොම්පච ක්‍රියාත්මක කරන බොරු බේගල් අද දමන. ඒ වගේම හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ නිවස නීතිය කඩ කරමින් එක්තරා අවස්ථාවක පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා වැටලුවා. මම මොනවත් කරේ නැහැලු. අනේ හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගෙන් අහන්න කරපු දේවල්. මම ඒවා හෙළිදරව් කරන්නට යන්නේ නැහැ. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ ඒ අපහසුතාවයට පත් වුණු හැම මොහොතකදීම දෙන්න පුළුවන් උපරිම හයිය ලබා දුන්නා. දැන් කතාවක් ගොතනවා සජිත් ප්‍රේමදාස බුද්ධියන්සේ ප්‍රධානියත් එක්ක එක්කහුව වෙලා මම මගේ മന്ത്രിවරුන්ට විරුද්ධව කටයුතු කරනවා. කොහොමද කතාව? මරු කතාව. මම කටයුතු කරන්නේ බුද්ධියන්සේ ප්‍රධානියාගේ උපදෙස් අනුව. මේ ගහන්නේ රණසිංහ ප්‍රේමදාසටම ගහපු ගැහිල්ල. බොරුව ප්‍රචාරය කරලා මිත්‍යාව ප්‍රචාරය කරලා අසත්‍ය ප්‍රචාරය කරලා කොහොම හරි වැරදි මත නිර්මාණය කිරීම තුළින් කතෝලික ප්‍රජාවට අපි කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු කරන්න. අපි කටයුතු කරපු ආකාරය කොයි ආකාරයේ නම් අහන්න ෂෙහන් මාලකගෙන් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දින 10කට ආසන්න ප්‍රමාණයක් ගෙන යද්දී නීති සහාය ලබා දුන්නේ මගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ නීතිඥවරු. හොයලා බලන්න සිරිල් ගාමිණී පියතුමාට CID එකට එන්නේ කියලා ඒ කතාව යනකොට මම තමයි උදේ පාන්දර පියතුමාට කතා කරලා කිව්වේ ඕනනම් මම එන්නම් එතුමත් එක්ක යන්නයි කියලා. අපේ නීතිඥවරුන් සමග. ඒ වගේම රෝහන් සිල්වා පියතුමාගෙන් අහන්න අපි පාස්කු ප්‍රහාරයේ ඇති තතු වෙනුවෙන් කොයිතරම් සටන් කරාද කියලා. කොයිතරම් අදටත් සටන් කරනවද කියලා. අර හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා සම්බන්ධ තවත් පියතුමෙක් ඉන්න මට අමතකයි එතුමාගේ නම. ජූලියන් පියතුමා. කතා කරන්න ජූලියන් පියතුමාට කතා කරලා අහන්න. සජිත් ප්‍රේමදාස බුද්ධියන්සේ ප්‍රධානියා එක්කද කටයුතු කරේ? එහෙම නැත්නම් මේ රටේ කිතුණු ප්‍රජාවට සත්‍ය ලබා දෙන්නට කටයුතු කරේ කියලා. මේ පුදුම මඩක් කියන්නේ. ඉතින් මම දන්නවා මේ මඩ කොතනින් දෙන්නේ කියලා. මේ මඩ නිර්මාණය කරන සර්පයි ඉන්නවා මේ ජන සමාජය තුල. ඔන්න ඔය සර්පයින්ගෙන් අපේ හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමත් ආරක්ෂා වෙන්නට නම් ඕන. මොකද මේක පටන් ගත්තේ මම බිෂප්තුමාලා හමු වෙනවයි කිව්වලු. ඊට පස්සේ හමු වෙනවයි කියලා හමුුනේ නැtei කියලා අමුතුම ටෙලි නාට්‍යයක් නිර්මාණය කරලා ඇත්ත වශයෙන්ම මට කොරෝනා හැදිලා රෝහලේ ඉන්නකොට මේ කුමන්ත්‍රණය තවත් වර්ධනය කරා. ඔක්කොම සමාජ මාධ්‍ය තුලින් ඔක්කොම බොරු ස්ථාපනය කිරීම තුලින් බොරු ආටිකල් ලියනවා, ටොම්පච ලියනවා. මම බුද්ධියන්සේ ප්‍රධානියාගේ අනුදැනුමැතිව කටයුතු කරනවා කියලා. මං කියන්න මං කොහොමද කටයුතු කරන්න කියලා. සමගි ජන බලවේග ආණ්ඩුවක් තුල පාස්කු ප්‍රහාරේ මොළකරුවන් ටික අල්ලනවා විතරක් නෙමෙයි ත්‍රස්තවාදීන්ට ලබා දිය යුතු දඬුවම ලබා දෙන්නට මේ සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙනවයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මට කාගේවත් බුද්ධි අංශවල උපදෙස් අවශ්‍ය නැහැ. මට බුද්ධියක් තියෙනවා, හැකියාවක් මටම තියෙනවා.
ඒ නිසා බොහොම පැහැදිලිව මම කියනවා දැන් අද ඇත්තම කතා කරොත් හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා මනුෂ්‍ය නායකකාර මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම අපේ කාවින්ද ජයවර්ධන මැතිතුමා අපේ හෙක්ටර් අප්පුහාමි මැතිතුමා නිරෝෂන් පෙරේරා මැතිතුමා මේ කණ්ඩායම ඒ කතා කරපු දේවල් එදා ඒවට ගල් ගැහුවා එදා ඒවා විවේචනය කරා අද සත්‍ය බවට නිර්මාණය වෙලා තිබෙනවා අද අතියුතුම් කාඩිනල් මැල්කම් රංජිත් මැතිතුමා බොහොම පැහැදිලිව පිළි අරගෙන තිබෙනවා මේ පාස්කු ප්‍රහාරයේ සුළමුල තවමත් හොයාගෙන නැහැ කියන කාරණා. ඒ මොළකරුවන් අල්ලන්නට ඕන. ඒ මොළකරුවන් අල්ලගන්නව විතරක් නෙමෙයි. නිවැරදි අධිකරණ ක්‍රමවේදයක් තුල ත්‍රස්තවාදීන්ට දිය යුතු ලොකුම දඬුවම ලබා දෙන්නට ඕන. හැබැයි ඉතින් මම මගේ අදහස ඕව ගැන කියනකොට සමහර දේශපාලන න්‍යායන් දරන පුද්ගලයෝ බොරුවට කෑ ගහනවා පාස්කු ප්‍රහාරය ගැන. හැබැයි දඬුවම ගැන කතා කරන්න කැමති නැහැ. දඬුවම ගැන කතා කරන්න කැමති නැහැ. ඒ ඇත්තොත් කියන්නේ ඒ අයව ජීවිතාන්තයේ දක්වා හිරගෙදර රටේ ජනතාවගේ බදු මුදල් වලින් සාත්තු සප්පායම් කරමින් තියාගන්නයි කියන කාරණාව තමයි ඔය කාඩ්බෝඩ් වීරයෝ කියන්නේ. මම කියනවා එහෙම නෙමෙයි. ඇත්ත ඇතිසැටියෙන් කතා කරන්නට අපි බය වෙන්න හොඳ නැහැ. මිනිස් ජීවිත කීයක් බිලිගත්තද? පෞල් කීයක් අනාථ වුණාද? ජීවිත කීයක් අන්ධකාර වුණාද? Tamanටම වෙන්න ඕන මේවා තේරෙන්න. මට හොඳටම තේරිලා තියෙන්නේ මගේ පියාණනුත් ත්‍රස්ත ප්‍රහාරයක් නිසා ජීවිතක්ෂයට පත් වුණු නිසා. Tamanටම වෙන්න ඕන එක තේරෙන්න. මට තේරෙනවා මේ රටේ කතෝලික ප්‍රජාවගේ කිතුණු ප්‍රජාවගේ දුක කඳුල වේදනා. ඒ කැක්කුම ඒ කනගාටුව ඒ ශෝචනීයත්වය ඒක මට හොඳටම පැහැදිලියි. මට බුද්ධියන්සේ ප්‍රධානින්ගෙන් උපදෙස් අවශ්‍ය නැහැ ඒව ගැන. එහෙම කවුරුත් දෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මාවත් වටන්නට ඔය එක එක සර්පයෝ එක එක කතා ගොතනවා. නමුත් මතක තියාගන්න ඕනම විසකූරු සර්පෙක් দমনය කරන ආකාරය බුදුදහමෙන් අපිට උගන්වලා තියෙනවා. ඉතින් නාග দমনය ගැන යම් අවබෝධයක් මටත් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම කියන්න කැමති මේ අවස්ථාවේ පැහැදිලිවම අතියුතුම් කාඩිනල් මැල්කම් රංජිත් මැතිතුමා ප්‍රමුඛ ඒ බිෂප් සභාව බිෂප් කොන්ෆරන්ස් එක ඒ පියතුමන්ලාගේ සංවිධාන මේ රටේ සියලුම කතෝලික කිතුණු බැතිමතුන්ට සහ රටේ ජනතාවට බොහොම පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගයේ රජයක් තුල පාස්කු ප්‍රහාරයේ එයට මුල් වුණු ඒ සැලසුම් කරපු ඒ මහමුල කරුවන්ට කිසිම සමාවක් නැහැ. කිසිම බේරුමක් නැහැ. කිසිම ඉඩක් තබන්නේ නැහැ. ඒ අයව පසුපස ලුහු බඳිමින් සාධාරණ විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණ පවත්වලා ඒ වැරදි කරපු සියලු දෙනාට ලබා දිය යුතු දඬුවම් නෙවෙයි දැඩි දඬුවම් ලබා දෙන්නට සමගි ජන බලවේග ආණ්ඩුවක් තුල අපි පොරොන්දු වෙනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එලං හිතාදර හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා මගේ කලන මිතුරෙක්. එතුමා තරුණ ජව සම්පන්න සමහර වෙලාවට වැඩක් කරන්න තියෙන ආසාව නිසා ඉවසීමකුත් නැහැ. නමුත් මම දකිනවා එතුමා මේ මෑත කාලේ ඉවසීමෙන් යුතුව ඊ타ත්ම ආගම ධර්මයට මුල් තැන ලබා දෙමින් බොහොම නිහතමානීව තමන්ගේ ජනතා සේවාව ක්‍රියාත්මක කරන්නට කටයුතු කළා තියෙනවා. මට එතුමාට එක දෙයයි කියන්න තියෙන්නේ මමත් කොරෝනා වැළඳුණු පුද්ගලෙක්. මමත් ඇත්තටම පරිස්සම් වෙන්නට ඕන පෝස්ට් කොවිඩ් ඒ කියන්නේ
කොරෝනාවෙන් පසු තත්ත්වයන් තුළ හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාත් ඉතාමත්ම සංකීර්ණ ශල්‍ය කර්මයකට භාජනය වෙලා අපි හැමෝම ප්‍රාර්ථනා කරපු ආකාරයට සෞඛ්‍ය සම්පන්න භාවයෙන් සිටිනවා. එතුමත් දේශපාලනය කරනවා වගේම විශේෂයෙන්ම මේ කොරෝනා වූදුරින් පරිස්සම් වෙන්නට ඕන. ඒ අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගන්නට ඕන. අපි පුළුවන් තාක් දුරකට ඔය සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන්නට ඕන. කරුණා කරලා මතක තියාගන්න කොරෝනා ඉවර නැහැ. අපිට අහන්න ලැබෙනවා ඩෙල්ටා ප්ලස් කියලා එකක් නිසා සමහර රටවල් වල කොරෝනා ආසාදිතින් ඉහළ යනවායි කියලා. අපි ප්‍රාර්ථනා කරනවා අපේ රටේ එසේ නොවේවා කියලා. අපි බොහොම සතුටු වෙනවා ආසාදිතින් ප්‍රමාණය අඩු වෙනකොට, මරණ අවම වෙනකොට. ඇත්තටම ආසාදිතින් ප්‍රමාණය, මරණ ප්‍රමාණය බිඳුවටම බහිනකොට තමයි අපිට ලොකුම සතුට ලැබෙන්නේ. මේව තුල අපි කාලකන්ණි දේශපාලන වාසි ලබා ගන්න ප්‍රතිගාමී දේශපාලන බලවේගයක් නොවේ. ඒ නිසා විශේෂයෙන්ම මම ප්‍රාර්ථනා කරනවා හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාට තවදුරටත් ඉක්මන් නිරෝගී සුවය ලැබිලා වෙනදටත් වැඩිය ජව සම්පන්නව තමාගේ දේශපාලන වැඩ කටයුතු, සමාජ සේවා වැඩ කටයුතු, සුබ සාධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට එතුමාට ධෛර්යයේ ශක්තිය වාසනාව ලැබේවා කියලා අවසාන වශයෙන් මම කියන්නට ඕන මට පෞල් පරපුරක් රැක ගන්න නැහැ. මම පෞල් පරපුරවල් රකින්නෙත් නැහැ. විශේෂයෙන්ම පෞල කේන්ද්‍ර කරගත් දේශපාලනයක් මම ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. අපි ඕනම දක්ෂයෙකුට, ඕනම ජනතාවාදී ජනතා හිතයිෂී පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ දොරටු විවෘත කරලා තියෙනවා. මතක තියාගන්න දක්ෂතාවයට, හැකියාවට, කුසලතාවයට වැඩකාරයොන්ටයි තැනක් තියෙන්නේ. වැඩ පෙන්වන්න ඕන. කටින් විතරක් වැඩ පෙන්වලා හරියන්නේ නැහැ. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා කටිනුත් වැඩ පෙන්වනවා, ක්‍රියාවෙනුත් වැඩ පෙන්වනවා. එතුමා ඇත්ත වශයෙන්ම අපේ රටේ සමස්ත තරුණ ප්‍රජාවටත් සමස්ත ජනතාවටත් ආදර්ශයක්. එහෙනම් අද වත්තල මැතිවරණ කොට්ටාසේ කාර්යාලය විවෘත කරලා හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ ගමනට ශක්තියක් ලබා දීලා මේ ආරම්භ කරපු ගමන තුළින් අපි ප්‍රාර්ථනා කරනවා මේ රටේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය බිහි කරන්න වෙන කොහෙන්වත් නෙවෙයි මේ ගම්පහ දිස්ත්‍රික්කය. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ අතිමහත් වූ ඡන්දදායකින්ගේ හිත දිනාගෙන හදවතට ඇතුල් වෙලා දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන අපි බලාපොරොත්තු වෙනවා පැහැදිලිවම සත්‍යවාදී, යථාර්ථවාදී, කුසලතාවයට, නිපුණත්වයට තැන දෙන, පෞල්වාදයේ සහමුරින්ම බැහැර කරන, ගජමිතුරන් දේශපාලනයට ඇතුල් නොකර ගන්න දක්ෂයන්ට තැන දෙන දේශපාලන ගමනට ඔබ සියලු දෙනාගේම ශක්තිය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. වත්තල ජනතාවට ජය වේවා. ගම්පහ